ප්‍රථමයෙන් මම අද දවසේ සවස් 2 වන විට තිබෙන තත්ත්වය කෙටියෙන් කියන්නම් මේ කොවිඩ් රෝගය සම්බන්ධව. රෝගීන් 27877 දෙනෙක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් 62ක 6933 දෙනෙක් රෝගීන් මේ වෙන විට ප්‍රතිකාර ලබනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවල රෝගීන් 16 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. පසුගිය පැය 24 තුළදී රෝගීන් 344 දෙනෙක් සුව වී නිවස් කරා ගියා. ඒකම මරණ 3ක් පෞද්ගලික පැය 24 තුළදී වාර්තා වුණා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල 6664 දෙනෙක් රැඳී සිටිනවා. පසුගිය කාලය තුලදීම අපි දැක්කා PCR පරීක්ෂණ කරන සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඒ ධාරිතාව වැඩි කරා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. දැනට ඊයේ 13831ක් පරීක්ෂණ සිදු කරලා තිබුණා. දෙවනුව මම කෙටියෙන් සඳහන් කරන්නම් දැනට කරන කටයුතු සම්බන්ධව. සෞඛ්‍ය ලේකම්තුමා ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දිනපතාම මේ සම්බන්ධව මේ සියලුම වැඩ කටයුතු සම්බන්ධව ප්‍රගතිය සමාලෝචනය කරනවා දිනපතාම. ඒ විවිධ කටයුතු සම්බන්ධයෙන් රෝග පරීක්ෂණ පිළිබඳව ඒ වගේම රෝහල් වල තියෙන පහසුකම්, ඉඩ පහසුකම්, ඇඳන් සංඛ්‍යාව, ICU වල පහසුකම්, ඒ වගේම රසායනාගාර කටයුතු, ඒත් එක්කම මේකත් සම්බන්ධව අනෙකුත් වෙනත් රාජ්‍ය ආයතනවල කෙරෙන කටයුතු සම්බන්ධව ඒ අධීක්ෂණය නිතිපතා සිද්ධ වෙනවා මේ වැඩ කටයුතු කිරීම සම්බන්ධව. ඒකම මේ දිනවල අපි ඔබ සියලුම දෙනාම දන්නවා ඇති මේ COVID-19 එන්නත සම්බන්ධව විශේෂයෙන්ම කතා බහ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම දෙනාගේම විශේෂ උනන්දුව උඩ මේ සම්බන්ධව කෙරෙන සූදානම් වීම කමිටු කීපයක් කරහා දැනට සිද්ධ වෙනවා. අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ COVID-19 සම්බන්ධව හොඳ ප්‍රමිතියෙන් යුතු වඩා සාර්ථක එන්නත අපේ ජනතාවට ලබා දීම සඳහා ඒ අවශ්‍ය කරන සූදානම් වීම සියල්ලක්ම මොකද මේක එකපාරට එන්නතක් තෝරගත යුතුයි. ඒ වගේ මේක ගෙනල්ලා ඉවරලා ස්ටෝර් කරන්න ඕනේ. බෙදා හැරීම ඒ වගේ කටයුතු රාශියක් තියෙනවා. ඒ සම්බන්ධ සියලුම කටයුතු සම්බන්ධව සූදානම් කිරීම මේ කටයුතු මේ දවස්වල සිදු වෙනවා ඒ තාක්ෂණික කමිටු හරහා. ඒත් එක්කම අපි ඒ වැක්සින් එක ගැන අපි එන්නත ගැන අපි කතා කරපු පළියටම අපි දන්නවා ඒක ඇවිල්ලා ඒක කටයුතු වෙනකන් අපිට අපි අමතක කරන්න නරකයි අපේ සුපුරුදු අපි නිතරම කියන නමුත් සමහර වෙලාවට අපිටමත් අමතක වෙන අපේ සෞඛ්‍ය පුරුදු අපි දිගටම කළේ නැත්තම් මේ COVID-19 රෝගය පැතිරියාම අපිට පාලනය කරන්න අපහසුයි. සබන් යොදා අත හොදන එක, ඒ වගේම නිවසින් පිටවන විට මුව ආවරණයක් පළඳින එක, ඒත් එක්කම අපි දන්නවා මීටරයක් පරතර තියාගෙන හැම අවස්ථාවකදීම අනිත් අයත් එක්ක හැසිරෙන එක පුළුවන් තරම් හැකියදාක් දුරට මේ කාලය සීමාව තුළදී එක් රැස්වීම, ඒ වගේම කුඩා තැන්වල කණ්ඩායම් වශයෙන් එකතු වීම වළක්වා ගන්න එක එවැනි දේවල් ඊටාම වැදගත් වෙනවා මේ රෝගය වළක්වා ගැනීම සඳහා. අපි දැක්කා මේ පහුගිය දවස්වලදී මේ රෝගය වැළඳුණු තැන්වලදී සමහර වෙලාවට අපි මුව ආවරණයක් යොදාගෙන තියෙනවා. නමුත් කෑම කන වෙලාවේ එහෙම නැත්නම් වෙනත්
කටයුතු සඳහා කණ්ඩායමක් එකතු වෙලා ඉන්නකොට මේ දේවල් අමතක වෙලා ඒ දේවල් කෙරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් අන්න ඒ අවස්ථාවක් ඇති මේ රෝගය තව එක්කෙනෙක්ගෙන් තවත් එක්කෙනෙකුට බෝ වීම සඳහා. ඒ නිසා ඔබ ගෙදරින් ගිහිල්ලා නැවත ගෙදර එනකම් මේ සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක වීම අතිශය වැදගත්. ඒක අපි පුද්ගලික වශයෙන් උත් ආයතනික වශයෙන් උත් අපි අපේ වගකීමක් වෙනවා මේ දේවල් අකණ්ඩව සිදු කිරීම. ඉතින් මම ආරාධනා කරනවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මැතිතුමාට මේ සම්බන්ධව තිබෙන අනිකුත් කාරණා ගැන ඔබව දැනුවත් කිරීම සඳහා. සුබ දවසක් සියලු දෙනාටම. මම හිතනවා විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මැතිතුමා අවශ්‍ය කරන කරුණු බොහොමයක් ඉදිරිපත් කරා. මම ඒ සියල්ල නැවත පුනරුච්චාරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ නමුත් අද දිනේදී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මැතිතුමා මේ අවස්ථාවට පැමිණෙන්නේ නැහැ. එතුමා විසින් මට ලබා දුන්නු තොරතුරු කීපයක් තමුන්නාසලා ඉදිරියේ තබීමට මම බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන් අද දිනේ ඒ වාර්තා වුණු රෝගීන් 649 දෙනාගෙන් එක් රෝගියෙක් පිටරටින් පැමිණි අපේ රිපැට්‍රියේෂන් ගමන් වලින් ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් එක්කෙනෙක්. ඒ අරුණහම ඉතුරු සියලු දෙනාම වාගේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වුණු රෝගීන්. ඒ වගේම මේ රෝගීන්ගේ පැතිරීම ගැන බැලුවොත් ප්‍රධාන වශයෙන් කොළඹ නගර සභා සීමාවෙන් 169 දෙනෙක්. ඒ වගේම වැලිකොඩ බන්ධනාගාරයේ ආශ්‍රිතව 156කුත් වශයෙන් ප්‍රධාන වාර්තා වීම් ටික වාර්තා වෙනවා වැඩිම සංඛ්‍යාවක්. ඊට අමතරව මහර බන්ධනාගාරයෙන් 41ක් සහ ගොතටුව හංවැල්ල කියන සෞඛ්‍ය නිලධාරී කොට්ටාස කොළඹ දිස්ත්‍රික්කයේ ඒ වගේම අත්තනගල්ල කැලණිය කියන ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාස වලත් ආරච්චි කට්ටුව හලාවත කියන පුත්තලන් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාසයේ නුවරඑළිය අමගමුව සෞඛ්‍ය නිලධාරී කොට්ටාසයේ රෝගීන් 10 දෙනා ඉක්මවලා අපි කියන්නේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවන් තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම වාගේ උපරිමයේ 28 දෙනෙක් තමයි එක් වාර්තනකින් වාර්තා වෙලා තියෙන්නේ. අනික් සියලුම තැන්වල 28ට අඩු සංඛ්‍යාවක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. තවත් ප්‍රදේශ ගණනාවක රෝගීන් එක්කෙනා දෙන්නා වශයෙන් දිවයිනේ විවිධ සෞඛ්‍ය නිලධාරී කොට්ටාස වලින් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේ తত্ত্বය නැවත නැවතත් අපි මතක් කර දිය යුතු දෙයක් තමයි මේ දිවයිනේ තනින් තනින් මේ රෝගීන් වාර්තා වන්නේ අපේ රෝගය පැවති ප්‍රදේශවලින් යම්කිසි පුද්ගලයෙක් මේ කියන ප්‍රදේශවලට රෝගියත් සමග සංචරණය වීම නිසා. ඒ නිසාම අපි දන්නවා මේ බොහෝ වෙලාවට මේ රෝගීන් අපිට හමුවන්නේ අපිට මෙතෙක් හමුණු රෝගියෙක්ගේ ආශ්‍රිතයෙන් හැටියට ප්‍රධාන පළමු පෙළේ ආශ්‍රිතයෙක් හැටියට අපි ඒ අයව හඳුනාගෙන නිරෝධායනය කරද්දි තමයි මේ අපිට මේ පොසිටිව් රිසල්ට්ස් අපිට ලැබෙන්නේ. ඒ නිසා එතනින් මේ රෝගය පැතිරීමේ අවදානම අවම මට්ටමකින් තියෙන්නේ. නමුත් මේ රෝගීන් හමු වීම සලකා බලනකොට හමු නොවන අවස්ථාවකුත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක හරහා පොකුරක් මතුවීමේ ඉඩ කඩක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි හැම වෙලෙම ඉල්ලා සිටින්නේ මේ අනවශ්‍ය සංචරණ හැකි ප්‍රමාණයකට අවම කරන්න කියලා. ඒ වගේම තමයි අපි දන්නවා මේ වෙනකොට මේ සංචරණ සීමාවන් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලොක්ඩවුන් කරන කියන ප්‍රදේශවල ඊටාත්ම කැපකිරීමකින් යුතුව එහි සිටින බොහෝ දෙනෙක් මේ වෙනකොට ලොකු කැපකිරීමක් කරලා මහජන සෞඛ්‍ය සේවාවන්ට සහාය දක්වලා තියෙනවා මේ කටයුත්ත මගින් රෝගය පාලනය කිරීම සඳහා. නමුත් අපි දන්නවා කාලය ඉක්මවීමත් එක්ක සමහර වෙලාවල් වලට තවදුරටත් මේ தত্ত্বය ඒ ආකාරයට කැපකිරගෙන සිටීමට අපහසු කොට්ටාස ඉන්න පුළුවන්. ඒ අය ඉතින් පෞද්ගලික දිනවල විශේෂයෙන් ඊයේම
යම් ආකාරයකට අපිට නොසන්සුන් ලෙස හැසිරුණු අවස්ථාවන් වාර්තා වුණා. ඉතින් මේ தત્ත්වය මගහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හැකි ඉක්මනින් මේ தત્ත්වය මගහැරීම සඳහා අවශ්‍ය කරන මූලික පරීක්ෂණ කිරීමත් රෝගීන් හඳුනා ගැනීමත් ඒ වගේම මේ අනිකුත් ඒ අදාළ රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමටත් අනික් අයව හඳුනාගෙන ඒ වගේම රෝගීන් ආශ්‍රිතයින් හඳුනාගෙන වෙන් කර ගැනීමටත් අවශ්‍ය කරන වැඩපිළිවෙල තීව්‍ර කරලා මේ අද දින සිට ක්‍රියාත්මක කරනවා. මේක හරහා මම හිතනවා මේ මහජන සෞඛ්‍ය මැදිහත් වීම ක්‍රියාවලිය උපරිමයට කරලා හැකි ඉක්මනින් ඒක අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපිට නිතර ඉල්ලීම් කරනවා මේ ලොක්ඩවුන් ඒරියාස් වලින් එළියට යන්න හෝ ඒවා ඇතුළට එන්න. අපි කවුද දන්නවා මේ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැහැදිලිව කියලා තියෙනවා මේ අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා ඒ සංචරණය සීමා කරලා නැහැ. නමුත් එම කටයුතු සඳහා ඇතුළට එන අයත් එළියට යන අයත් අනිවාර්යයෙන්ම අපි විසින් මේ දක්වා ඉදිරිපත් කරලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයට ක්‍රියාත්මක කළ යුතුයි. මොකද තමන්නාන්සේලා සමහරට ඉන්නේ අවදානම් ප්‍රදේශයක නැත්නම් අපි ගිහින් ඇතුළට ගිහින් ආපහු එන්නේ අවදානම් ප්‍රදේශයකටයි. එතකොට ඒ අවස්ථා දෙකේදීම රෝගය තමුන්ගේ ශරීරය හරහා වෙනත් ප්‍රදේශයකට පැමිණීමට අවස්ථාවක් තියෙනවා. අන්න ඒ නිසාම ලොක්ඩවුන් ඒරියා එකකට අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා හෝ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන අයත් තමන්ගේ සෞඛ්‍ය පුරුදු මාර්ගෝපදේශ 100%ක්ම අනුගමනය කරන ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම අපිට බොහෝ වෙලාවට ඉල්ලීම් ලැබෙනවා මේ ලොක්ඩවුන් ඒරියාස් වලින් එළියට යන්න හෝ ඇතුළට යන්න විශේෂ හේතුවක් නැතුව විශේෂයෙන් අත්‍යවශ්‍ය රාජකාරියක් නැතුව ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවකට සම්බන්ධ වීමකින් තොරව මම හිතනවා මේවැනි ඉල්ලීමක් කරන්න එපාය කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද ඉවක් බවක් නැතුව ඒ ආකාරයට ඉල්ලීම් කරලා ඒ වගේම අපි පුළුවන් තරම් තෝරලා බේරලා අත්‍යවශ්‍ය අයට පමණයි අවසර ලබා දෙන්නේ. නමුත් ඒ ආකාරයට විශාල පිරිසකට අපි එහෙම අවසරය ලබා දුන්නොත් මේ වසා තැබීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නැතුව යනවා. අන්න ඒ නිසා අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන සංචරණ සඳහා අවශ්‍ය කරන අවසර ඉල්ලා සිටීමෙන් වැළකී සිටින්න කියලා අපි සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. ඒක හරහා අපිට මේ தত্ত্বය හැකි ඉක්මනින් මග ඇරලා ක්‍රමානුකූලව මේ ප්‍රදේශ විවෘත කිරීමට අපිට සහාය දක්වන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. වසංගත රෝග පාලනයේ සහ COVID-19 වෙනුවෙන්ම රාජ්‍ය අමාත්‍යාංශයක් නම් කිරීම පිළිබඳව විවිධ කතා පැතිරෙනවා. එහිදී මම ඔබෙන් අහන්නේ ඔබ අතේ සියලුම ලාභලේඛන නැත්නම් අලුතෙන් මේ අමාත්‍යාංශය විසින් ඉටු කරන කාර්යයන්දී තියෙන අනුරාධපුර දේවල් තියෙනවා. නැත්නම් මේ පත් කිරීම තුළ මොනවායි සාධනීය තත්ත්වයක් ඉස්සරහට යන අලුත් දේවල් තියෙනවා. මේ වාගේ පත් කිරීමක් මේ වාගේ වැඩපිළිවෙලක් සකස් කරන්නේ අනිවාර්යයෙන්ම තියෙන තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහායි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ අවස්ථාවේ සකස් වෙමින් පවතිනවා. මම හිතනවා ඉදිරියේදී මේක ඉතාමත් පැහැදිලිව මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තිබෙන රාජ්‍ය අමාත්‍යාංශ තුනක් දැනටම තියෙන්නේ. ඒ අමාත්‍යාංශවල මුලින්ම ආරම්භ කරපු රාජ්‍ය අමාත්‍යාංශ තමන්ගේ රාජකාරී ඉතාමත් පැහැදිලිව දැන් හඳුනාගෙන ඒක කරගෙන යනවා. මේ අලුතෙන් පිහිටුවපු රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරීත් ඒ ආකාරයටම හඳුනාගෙන ඒ අනුව ඉදිරියේදී රාජකාරී නවතීමකින් තොරව මේක නවත්තලා අලුතෙන් ආරම්භ කිරීමට අපිට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ රාජකාරී කරගෙන යන ගමන් ඒ අදාළ අංශවලට පැවරීමට කටයුතු සෞඛ්‍ය ලේකම්තුමා ඇතුළු ඒ ප්‍රධාන නිලධාරීන් විසින් කටයුතු කරනවා ඇති. එතකල් අපි අපේ රාජකාරී ඒ ආකාරයටම කරගෙන යනවා. සෞඛ්‍ය සේවකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ වෙනස් කීම් ගැන එච්චර මේ අපිට අවශ්‍ය කරන නිශ්චිත උපදෙස් ලැබෙන තෙක් අපි මේ අවස්ථාවේ කරගෙන ගිය රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යන්න. ඒ වගේම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේ පවතින තත්ත්වයේ යටතේ ඒක අපි කියන්නේ
යම් කිසි විදියකට එක්තරා අපි කියන ට්‍රාන්සිෂන් එකක් කියලා මේ රාජකාරී යම් ආකාරයකට මාරු වීමක් සිද්ධ වුණොත් ඒක ඊ타මත්ම සුමට ලෙස මේ රාජකාරී මාරු වීමට අපිට කාලය ලැබෙයි. ඒ කාල සීමාව තුල අපිට ඒ අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බස්නායක පළාතේ පිටපළාත් වලට දැන් පැතිරීම සීක්‍රෙන් වෙනවා. දැන් මේ සත්‍යයේ තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට මොකක්ද ගන්න පියවර සත්‍ය මාතන්. ඔව් බස්නාහිර පළාතෙන් අපි මම ඉස්සරලත් කියපු දෙයම තමයි නැවතත් කියන්න තියෙන්නේ. මේ ප්‍රදේශවල ඉඳලා එළියට ගිය පුද්ගලයන් හරහා මේ රෝගය විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන අය වැඩිම කොටසක් අපි විසින් මේ අවස්ථාවේදී ආශ්‍රිතයන් හැටියට හඳුනාගෙන දැනටමත් නිරෝධායනයට ලක් කරලා ඉන්න අය තමයි ඒ ආකාරයට අපි හඳුනාගන්නේ වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මේක 100%ක් අපිට මේක හොයාගන්න සමහර විට ඉදිරියේදී කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා අපිට කියන්න බෑ. අපිටත් වරදින්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ පොකුරක් මතුවීමේ අවදානමක් තියෙන නිසා අපි මේ තත්ත්වය අවම කරගන්න නම් අපි බලාපොරොත්තු වන්නේ සියලු දෙනාගේම සහාය. විශේෂයෙන්ම මේ උත්සව කාල සීමාව තුළ, අලුත් අවුරුදු කාල සීමාව තුළ, නත්තල් කාල සීමාව තුළ හැකි පමණ තමන් සිටි ස්ථානවලම තමන් පදිංචි වෙලා මේ දක්වා පදිංචි වෙලා සිටි ස්ථානවලම නැවතින්න කියලා නැවතිලා මේ කාලය ගතකරනද ඒ මගින් මේ රෝගය අපි අතරේ තිබුණොත් එය අනිකුත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට පැතිරීමේ ඉඩකඩ අවම කරගන්න සහාය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ ප්‍රදේශවල ඉඳලා මේ බස්නාහිර පළාතටත් විශේෂයෙන් රෝගීන් බහුලව හමුවන ප්‍රදේශවලටත් පැමිණීමෙන් සහ එයින් නැවත ආපසු තමන්ගේ ගම් ප්‍රදේශවලට යෑමෙන් සමහර විට මේ රෝගය නැවත ඒ ප්‍රදේශවලට යෑමේ හැකියාව තියෙනවා. එවැනි සංචරණත් ඒ කියන්නේ අවදානම් ප්‍රදේශවලට පැමිණීමෙන් සහ නැවත ආපසු යෑමෙනුත් වලකී සිටින්න පුළුවන් නම් ඒක අපිට කරන්න පුළුවන් ලොකු සහායක් කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ ලිඛිතකටම කියමින් සිටියා IDH ඇතුළු රජයේ අනුමත රජයේ විසින් මෙහෙයවන ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් වල තමයි රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ කියලා. නමුත් එක්තරා කසුකුසක් පැතර යනවා පෞද්ගලික රෝහල් වල මේ ප්‍රතිකාර ආරම්භ කරන්නට යනවා හෝ ආරම්භ කළා ගැන ඇත්තක් තියෙනවා. දැනට ආරම්භ කරලා නැහැ. නමුත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයකට අනුව තමා මේ රෝහල් වලට ප්‍රතිකාර කරන්නේ. ඒ ක්‍රමවේදය සමහර විට ඉදිරියේදී මේ පුද්ගලික රෝහල් විසින් අනුගමනය කිරීමට කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රමවේදයට අනුව අපේ රජය මගින් බලාපොරොත්තු වෙන ක්‍රමවේදයට අනුව මේ කටයුතු කිරීමට සූදානම් රෝහල් වෙත සමහර විට ඉදිරියේදී මේ අවස්ථාව ලැබෙවි. මේ දක්වා එවැනි අවස්ථාවක් ලබා දීලා නැහැ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මේක හැමදාම රජයේ රෝහල් වලම කරනවායි කියලා. නමුත් අපිට වඩාත්ම වැදගත් වෙන්නේ මේ රෝගය පාලනය කර ගැනීම සඳහා රෝගීන් හමුවීමත් රෝගීන්ගේ ප්‍රතිකාර කිරීමත් කියන දෙකත් අත්‍යවශ්‍යයෙන්ම බලපානවා. ඒ කියන්නේ රෝගියෙක් හමු වුණොත් ඒ රෝගියාගේ ආශ්‍රිතයින් හොයා ගැනීම අනිවාර්යයෙන් කරන්න ඕන. අපිට ඒ තොරතුරු රෝහලකින් නොලැබුණොත් අපිට ඒ කටයුත්ත කරන්න බෑ. ඒ වගේම පුද්ගලික රෝහලක් කවදාකවත් ඒ වාගේ එකක් ආශ්‍රිතයෙන් සොයාගෙන ගිහිල්ලා කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් එවැනි උදාහරණයක් හැටියටයි මම ඒක කිව්වේ. එවැනි කටයුතු වලට අනුගත වෙමින් තමා මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ සටහන් කරලා තියෙනවා. ඒ වගේම සඳහන් වෙලා තියෙනවා කළ යුතු දේ කුමක්ද කියලා පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඒ தত্ত্ব යටතේ රෝහල් ඉදිරියේදී මම දන්නවා හුඟක් රෝහල් ඒ අනුව කටයුතු කිරීමට සූදානම් වෙනවා. ඒගොල්ලෝ ඒ නිසි පරිදි සූදානම් වෙලා අවශ්‍ය වෙලාවට ඉදිරිපත් වුණොත් මම හිතනවා මම නෙවෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ අනිකුත් විද්වත් කමිටුවක් මගින් මේවා පිළිබඳව අධ්‍යයනය කරලා අදාළ බලධාරීන් විසින් ඒ අවස්ථාව දෙන්න ඉඩ තියෙනවා. ඒක මේ අවස්ථාවේ තාම දීලා නැති බව පමණක් මම ප්‍රකාශ කරන්න කැමතියි. It's a very difficult to answer question. Basically, we encountered a cluster at a factory
in Minuangoda and extending that cluster to different parts of the Gampaha district. Finally, we ended up another cluster, sub-cluster in Katunayaka BOI factories, few factories, and also Paliyagoda. From Paliyagoda, we had another cluster appearing in Colombo in different places, not more than one cluster definitely, and these are not separate clusters but clusters extending from the original cluster that we encountered in early October. In addition to that, through the different transition of or traveling of people in Gampaha especially and Colombo Western Province, because of the movement of persons in different places, unfortunately this was introduced into the prison system as well as to few other factories in the Western Province. And in those places also there were small subclusters developed, and we cannot demarcate and say that this is cluster 1, cluster 2, cluster 3 like, because each and every one is linked to other clusters, and therefore what is required to be kept in our mind is that clusters are appearing basically because of the movement of people, and we need to restrict the movement and also try to adhere to the basic health guidelines that ministry has already advised. By doing so, I think we should be able to control these clusters very soon. One question of that, did the Human Rights Commission write to the ministry regarding discrimination and there is an issue of discriminatory issue? Yes, again it was not directly coming under my purview, but different organizations have already written to the ministry regarding the concerns raised by different people, and the Ministry of Health is continuously reviewing the available evidence through an expert committee, and from time to time they revise, update the existing guidelines, and probably the Human Rights Commission also one of the organizations that may have raised their concerns to the ministry because of the issues raised by general public. මේ ප්‍රශ්නෙට ඔබ පිළිම්ම පිළිතුරු නොදුන්නාට අපේ අමනාපයක් නැහැ. මේක ශ්‍රී වෛද්‍ය සුගත් සමරවීර මහතා පිළිතුරු දිය යුතු වන්නේ ප්‍රශ්නයක්. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති වී තිබෙන කතා බහ මොන වගේද අද වෙන විට අර පෞද්ගලිකදා රෝමාතික විසින් අත්හදා බලන ලද නව ඖෂධය පිළිතුරු. එහිදී ජනතාව කියන්නේ බටහිර වෛද්‍යවරුන් මේ ප්‍රශ්නේදී දෙපැත්තකට බෙදලා සමහරු මේකට කැමතියි, සමහරු අකමැතියි කියන. මොනවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට මොනවාරි පරීක්ෂණයක් කරනවද, පිළි අරන් තියනවද ඒ පිළිබඳව? බටහිර වෛද්‍යවරු මේකට අකමැති කියන ප්‍රකාශය මගිතේ අපි කොහෙත්ම පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි බටහිර වෛද්‍යවරුන්ට කැමැත්තක් අකමැත්තක් කියලා දෙයක් මේකදී සඳහන් කරන්න බෑ. අපිට මොකද මේක බටහිර වෛද්‍ය විද්‍යාවේ නිෂ්පාදනයක් නොවන නිසා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තමයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් තියෙන්නේ. ඒ නිසාම ගරු සෞඛ්‍ය ඇමතිතුමියටත් ඒ වගේම දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳව ගරු රාජ්‍ය ඇමතිතුමාටත් ලොකු වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරලා මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත හොයලා බලලා ඒක මහ ජනතාවට ඉදිරිපත් කරන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට එතුමන්ලාගේ උපදේශ පරිදි ගරු සෞඛ්‍ය ඇමතිතුමියත් රාජ්‍ය ඇමතිතුමාත් අනිකුත් රාජ්‍ය ඇමතිතුමාත් ඒ වගේම සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලු දෙනාම මේ සම්බන්ධයෙන් විවෘතව කටයුතු කරනවා. ඒ කටයුත්තේදී ගරු ඇමතිතුමියගේ උපදේශ පරිදි මේ වෙනකොට විද්වත් කමිටුවක් මගින් මේක
සමාලෝචනයට ලක් කරනවා. මම හිතනවා ඉදිරියේදී ඒක ඒ කමිටුව කියන්නේ බටහිර වෛද්‍යවරු පමණක් ඉන්න කමිටුවක් නෙවෙයි. සියලු අංශ නියෝජනය කරන කමිටුවකින් මේක විද්‍යානුකූලව යම්කිසි ආකාරයක මැනීමකට ලක් කරලා ඉවැලුවේෂන් එකකට ලක් කරලා ඒ අවශ්‍ය කරන නිර්දේශ ඉදිරිපත් කරાવી. ඒක අපිට ඒ අනුව ඉදිරියේදී කටයුතු කරાવી. අද උදේට වෙනකල් ලැබිලා තිබුණේ නැහැ. මම හිතන්නේ අපිට හෙට වෙනකොට සමහරට ඒ පිළිබඳව තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි.